දරුවනි සුබ සැන්දෑවක් පුතාලට ඇහෙනවද මාව? ඔයගලන්ට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. පොඩ්ඩක් ඉන්න මයික් සෙටින්ග්ස් ටික හදා ගන්න. හරි. අපි පෞගිය දවසේ සාකච්ඡා කරේ කුලක පාඩමනේ. කුලක පාඩම සම්බන්ධව තමයි ඔයගොල්ලොත් එක්ක මම සාකච්ඡාව ගෙනිච්චේ. උපකුලක දෙකක් හා සර්වත්‍ර කුලකයක් සහිත වෙන්ඩෝප සටහනක ප්‍රදේශ හඳුනා ගැනීම සහ එම ප්‍රදේශ අපි කුලක අංකණයෙන් ඉදිරිපත් කරන විදිහ ගැන තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ මම පුතාලට පැවරුවා මෙන්න මේ උපකුලක අවස්ථාව පිළිබඳව ඔබ සොයා බලන්න කියලා. අපි ඒ අවස්ථාව පොඩ්ඩක් කතා කරමුද? දෙවෙනි මේ ගැටලුව මෙතන ඔයගොල්ලෝ අභ්‍යාස කරන්න ගත්තද? කොහොමද තොරතුරු? 18 පළවෙනි අභ්‍යාසය කරන්න කිව්වේ. එහෙමද? ඔව් කුලක ජනන ස්වරූපයේ සම්බන්ධවනේ. ඒකේ මට මුලින්ම කියන්න ඔයගලන්ට ගැටලු සහගත තැන් තියෙනවා නම් අපි මුලින්ම සාකච්ඡා කරගෙන යමු. ගැටලු තත්ත්වයන් තියෙන තැන්. එහෙම මොකුත් නැහැ. එහෙම මොකුත් නැහැ. අපි එහෙනම් ඒකට කාලය ගන්න එක අපරාධයක් නේද ලොකුවටම? පුතාලට ගැටලු තියෙන තැන් තියෙනවා නම් මට කියන්න. මම දැන් මුලින්ම ගන්නම් මෙන්න මේ අපේ මෙතන උපකුලක අවස්ථාව පොඩ්ඩක් අපි ගමු. ඒක වැදගත් අපිට මෙතන. මම ඒක වෙනම ඔයගලන්ට අරගෙන පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම. මේකේ සර්වත්‍ර කුලකේ ওই විදිහට තියෙනවා. මේක ඊට පස්සේ sorry. මේකේ කුලකයක් එනවා මේ විදිහට. මේකෙත් තව උපකුලකයක් එනවා. මේ ආකාරයට. එතකොට මේ තමයි සර්වත්‍ර කුලකය. මේ තමයි පුතා A කුලකය, මේ තමයි B කුලකය. නේ? මෙයා B, මෙයා A. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතා A කියන කුලකය B කියන කුලකේ උපකුලකයක්. ඔන්නම උපකුලකයක් මෙයා. A කුලකය අපි ඒක වචනෙන් විස්තර කරොත් වචනෙන් ලිව්වොත් A කුලකය B කුලකයේ උපකුලකයකි. A කුලකයේ B කුලකයේ උපකුලකයක්. එතකොට පුතා අපිට මේකේ අවස්ථාවක් දෙනවා මේ A ඡේදනය B කියන ප්‍රදේශය අඳුරු කරන්න කියලා. A ඡේදනය B ප්‍රදේශය කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා මේකෙන් අදහස් වෙන්නේ A සහ B කියන කුලක දෙකටම අයිති ප්‍රදේශය. A සහ B කුලක දෙකටම අයත්. කුලක දෙකටම අයත් ප්‍රදේශය. එතකොට ඉතින් මේක ඇත්තටම අඳුරු වෙන්නේ කොයි පැත්තද? මේක අඳුරු වෙන්නේ පුතා මෙන්න මේ කියන කුලකය. මෙන්න මේක. ඒ කියන්නේ මෙතන හරි සුවිශේෂී A ඡේදනය B කියන කුලකය සමාන වෙන්නේ A කියන කුලකයට. මොකද A කුලකය B ගේ උපකුලකයක් වන හින්දා. අපි ඒක අවස්ථාවක් මේක ගමු. ඔබ කරගෙන නැත්නම් ඉක්මනට මාත් එක්කම ඒක කරගෙන යන්න. නැත්නම් කාලය දෙන්න බෑ. මම මේක කරලා වුණ ගමන් මකනවා. ඔබත් ඒ විදිහටම කරගෙන යන්න. කරලා තීන අය තමන්ගේ පිළිතුරු නිවැරදිද කියලා බලන්න. ඊළඟට මේ අවස්ථාව
මෙතන සර්වත්ව කුලකය අර වගේමයි. එතකොට මෙතන A කුලකය මෙතන B කුලකය. අපිට කියනවා A මේලේ B. A මේලේ B කියන කුලකය. මේකෙන් අදහස් වෙන්නේ A හෝ B හෝ කුලකවලට අයත්. කුලකවලට අයත් කියන අදහස. මේ දෙකටම අයිති. එතකොට මෙතන එන්නේ පුතා මේ කුලක දෙකටම අයිති ප්‍රදේශයේ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කුලක මේවා. මේ කුලක දෙකටම අයිති ප්‍රදේශය. නේද? එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි A මේලය B කියන කුලකයේ අයිති පුතා ඒ මේලේ කියන කුලකය B කියන කුලකයට තමයි අයත් වෙන්නේ. ඒ මේලේ B කියන්නේ B. අංක 2. බලන්න සටහන් කරගන්න කරලා තිනවනම් ඊළඟට අපි එනවා තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි අපිට කියනවා ඒ අනුපූරකය ඡේදනය B කුලකයේ අඳුරු කරන්නලු. Aට අයිති නෑ Bට අයිති. Aට අයිති නෑ Bට අයිති නම් පුතා මෙන්න මේ කියන කුලකයේ තමයි ඔය බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ටික. Aට අයිති නෑ Bට අයිති. ඔන්න මේක වචනයෙන් විස්තර කරොත් මේකේ වචනයෙන් විස්තර වුණොත් Bට පමණක් අයිති ප්‍රදේශය. Bට පමණක් අයත්. Bට පමණක් අයත් ප්‍රදේශය. මේක අපි අංක 3 කියලා ගමු. Bට පමණක් අයත්. ඊට පස්සේ අපි යන තව අවස්ථාවකට ඒ තමයි ඒ අනුපූරකය මේලේ B මෙහෙම. ඒ අනුපූරකය මේලේ B. Aට අයිති නැති Bටත් අයිති. මෙතන එන්නේ ඒ අනුපූරකය ඡේදනය B. මේක එන්නේ ඒ අනුපූරකය B. ඔබ හිතන්නේ කොයි වගේ වෙයිද? ඒ අනුපූරකය අපි අඳුරු කරොත් පුතා මේ විදිහටනේ. ඒ අනුපූරකය අඳුරු කරොත් ඒට අයිති නැති. ඒට අයිති නැති කිව්වොත් මේ හින්දාම එනවා. සර්වත්ව කුලකයට අයිති අනුපූරකය. ඒට අයිති නැහැ. මේ ඔක්කොම ඒට අයිති නැහැ. එතකොට
කොහොම B කුලකයක් තියෙනවා. ඒ අනුපූරකය B. ඒ මොකද ඒ කියන කතාව? ඒට අයිති නෑ. ඈ ඒ රවුම නැතුව අර B කියන බලල්ල වගේ කොට. B කියන කුලකය අපි මෙහෙම ගමුකෝ. B කියන කුලකය අපි ගත්තාම මේ තියෙන්නේ B. මේ තියෙන්නේ B. දැන් මාර ප්‍රශ්නේ කියන්නේ මොකක්ද දන්නවද? මේලේනේ දින්න තියෙන්නේ ඡේදනය නෙවෙයිනේ. එතකොට මොකද වෙන්නේ? අදපු අයට ආවේ නැද්ද මේක ගැටලුව? සර්වත්ත කුලකයෙන් අනිවාර්යෙන්ම සර්වත්‍ර කුලකයේ නේ අඳුරු වෙලා තියෙන ඔක්කොම ප්‍රදේශයනේ. දැන් මේ අඳුරු වෙලා තියෙන ඔක්කොම ප්‍රදේශය ගත්තාම සර්වත්‍ර කුලකයේනේ. මේකේ A ගේ අනුපූරකය අපි අඳුරු කරා, B කුලකය අඳුරු කරා. මේලේ කියන්නේ A අනුපූරකය හෝ B නේ අඳුරු වෙලා තියෙන සියලු ප්‍රදේශය. ඒ කියන්නේ මෙයා සමාන වෙනවා පුතා සර්වත්‍ර කුලකයට. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe සර්වත්‍ර කුලකයට අයත් සර්වත්‍ර කුලකයට අයත් ප්‍රදේශය තමයි මේකේ අඳුර වෙලා ලෝක තියෙන්නේ. මේ අඳුරු කරද්දී මේ අර දෙව ඉරි ගහද්දි දෙපැත්තට ගන්න නැතුව එක පැත්තකට විතරක් ඔව් ගහලා නෑ නෑ එක පැත්තකට ගැහුවට කමන්නේ මම මේ මෙතන මේක වෙන් කරලා පෙන්නන්නයි ගත්තේ. අඳුර වෙලා තියෙන ඔක්කොම ප්‍රදේශය තමයි මේකට අයිති වෙන්නේ. නේ ඔන්න ඔහොමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම හතරවෙනි ඊළඟට අපි එන්නේ පහනේ පස්වෙනි අවස්ථාව පහ පස්වෙනි අවස්ථාවේ තියෙන පුතා A මේලය B ගේ අනුපූරකය. ඔන්න A මේලය B ගේ අනුපූරකය අපිට එකපාර ගන්න පුළුවන් නේ. A මේලය B ගේ අනුපූරකය කියන්නේ මේ ටික. A මේලය B ගේ අනුපූරකය. ඔන්න ඒ කියන්නේ අපි එක වචනයෙන් කිව්වොත් සර්වත්‍ර කුලකයට පමණක් අයත්. සර්වත්‍ර කුලකයට පමණක් අයත්. සර්වත්‍ර කුලකයට පමණක් අයත්. සර්වත්‍ර කුලකයට පමණක් අයත්. එතකොට ඊළඟ එක අපි ගත්තොත් එහෙම ඒ අනුපූරකය ඡේදනය B ගේ අනුපූරකය. මම ඔය දා පැහැදිලි කරානේ අපි මුලින්ම මේක ඉස්සලා බලමු. ඒ අනුපූරකයේ ඡේදනය B. Aට අයිති නෑ Bට අයිති. එතකොට මේ කොටස පැහැදිලිද? Aට අයිති නෑ. Aට අයිති නෑ Bට අයිති. සහ Bට අයිති. ඒ දෙන්නට පොදු කොටසනේ. එතකොට මේ ටික. ඒ ටික නැතුව ඒ කියන්නේ මම පොඩ්ඩක් වෙන්නුවොත් මෙන්න මේ ටික තමයි ඔය කියන කුලකයේ වෙන්නේ. ඔන්න ඔය ටික. ඒට අයිති නෑ. ඒකේ අනුපූරකය. ඒකේ අනුපූරකය කිව්වොත් ඒ ටික හැර ඉතුරු ටික. එතකොට එන්න ඕන මේ ටික. ඒ ටිකත් එන්න. ඔන්න ඔය ටික. පැහැදිලි?
මේක අපි වචනයෙන් කියන්න ගියොත් නම් ඉතින් සර්වත්‍ර කුලකයට පමණක් සහ ඒට පමණක් අයිති කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ නේ. නේ අපිට කියන්න පුළුවන් ඒට හා සර්වත්‍ර කුලකයට පමණක් අයත්. පමණක් අයත්. ඒට හා සර්වත්‍ර කුලකයට පමණක් අයත් ප්‍රදේශය තමයි පුතේ මේ තියෙන්නේ. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට තමයි පුතා මේ කාරණාවේ අපි උපකුලක අවස්ථා මෙහෙම ආවොත් මේක විශේෂ අවස්ථාවක් නේ. ඔය විදිහට පුතාලට ප්‍රදේශ හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රදේශ හඳුනා ගැනීම හරි වැදගත් කුලක හා සම්බන්ධ ගැටලු විසඳීමේදී. මම හිතනවා ඔබ මේ ගැන දැඩි අවධානයක් යොමු කරයි කියලා. හරි. අපි එහෙනම් අද තව ඉස්සරහට යන්න හදන්නේ. ලියන මාතෘකාව කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධය කියලා. කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධය. ඉස්සර මේකට මේ අවයව ප්‍රමාණ වලට නමක් තිබුණා. ඔබ දැන් ගණිත පොත්පත් කියවනකොට සමහර වෙලාවට පෙළ පොතේ නෑ. ඉස්සර පෙළ පොත්වල තිබුණා අපි මේ අවයව ප්‍රමාණ හැඳින්වුවා අනේකත්වය කියලා. අනේකත්වය කියලා. දැන් ඉතින් ඒ වචනේ පොඩ්ඩක් විෂය නිර්දේශයෙන් අයින් කරලා අනේකත්වය කියන වචනේ මෙතන යෙදෙන්නේ නෑ. අනේකත්වය කියලා පොඩ්ඩක් මතක තියාගන්න. ඒකට කියන්නේ මේ කුලකයක අවයව ගණන. කුලකයක අවයව ගණන තමයි කුලකයක අනේකත්වය කියලා කියන්නේ. එතකොට පුතේ මෙතනදී අපි සාකච්ඡා කරන්න හදන්නේ මේ වගේ සර්වත්‍ර කුලකයක් සහ උපකුලක දෙකක් තියෙන අවස්ථාවක්. ඡේදන අවස්ථාවක්. මේම ඡේදන අවස්ථාවක්. උපකුලක දෙකයි සර්වත්‍ර කුලකය. එතකොට මේකේ මේ A කියන කුලකය කියලා ගමු අපි මේ B මේ තමයි සර්වත්‍ර කුලකය. අපි හිතමු මෙතන තියෙන අවයව ගණන ඔබ හිතන්න මෙතන තියෙන අවයව ගාන n1 ප්‍රමාණයක් කියලා. මෙතන තියෙන අවයව ප්‍රමාණය n2 ප්‍රමාණයක්. මෙතන තියෙන්නේ අපි හිතමු n මෙතන 2 දාමු. මෙතන n3 ප්‍රමාණයක් තියෙනවා. අවයව. ළමයි හරි මොකක් හරි සිද්ධියක් එක්ක ගලප ගන්න පුළුවන්. එතකොට මේ A කියන කුලකයට අයත් වන අවයව ගාන කීයද? A කියන කුලකයට අයත් වන අවයව ගාන පුතා වෙන්නේ ඔබ දන්නවා n1 එකතු කිරීම n2. B ට අදාළ අවයව ගාන එන්නේ n2 එකතු කිරීම n3. මොකද මේ ඡේදනේ පොදු මේ දෙන්නටම පොදු ප්‍රදේශයටත් මෙයාගේ කොටසක් තියෙනවා. මේ කොටසත් ඒකට අදාළයි. එතකොට අපි ඔන්න බලන්න n A මේලේ B කියන කුලකයේ අවයව ගාන ලිව්වොත් දැන් ඔයගොල්ලෝ ප්‍රදේශ දන්නවනේ. A මේලේ B කියන්නේ කොහෙද? A මේලේ B කියන්නේ පුතා මේ ප්‍රදේශය. මේ මා අඳුරු කරන්නේ A මේලේ B ප්‍රදේශය. මේ A මේලේ B ප්‍රදේශයේ අවයව ගාන මා ලිව්වොත් ඔබ දන්නවා n1 එකතු කිරීම n2 එකතු කිරීම n3 නේ ඔය අවයව ටික තමයි එන්නේ. n1 n2 n3 මම පොඩි පිළියෙල කිරීමක් කරනවා පුතා. මේක මම ලියනවා මෙහෙම n1 එකතු කිරීම n2 කියලා ලියලා ඊට පස්සේ මම මෙතන මෙයාවත් ලියනවා n2 එකතු කිරීම n3 කියලා ලියලා දැන් ඔබ බලයි මම මෙතන වැඩිපුර ගත්තේ මොකක්ද? වැඩිපුර n2ක් ගත්තා නේද පුතා? වැඩිපුර n2ක් ගත්තා. එහෙනම් ඒ වැඩිපුර ගත්ත n2 මම මෙතනින් අයින් කරනවා. ඒ වැඩිපුර ගත්ත n2 වෙනුවට පුතා මම n2ක් දානවා. පුංචි පිළියෙල කිරීමක් කරේ. මොනවද මේ n1 කියන්නේ? ඔබට n1 කියන්නේ පුතා අවයව ගණන. ඒට පමණක් අවයව ගාන තමයි n1 වෙන්නේ. ඒට පමණක් අයිති අවයව ගාන.
n එක n දෙක කියන්නේ a ට අයිති අවයව ගාන. n3 කියන්නේ b ට පමණක් අයිති අවයව ගාන. n2 n3 කියන්නේ b ට අයිති අවයව ගාන. b ට පමණක් නෙවෙයි b ට අයිති අවයව ගාන. එතකොට මෙතන ඔබට පේනවද n එක n2 එකතුව කියන්නේ පුතා a කියන කුලකයේ අවයව ගානනේ. ඒ කියන්නේ a ගේ අවයව ගාන. n කියලා දාන්නේ අවයව ගණන. අවයව ගණන තමයි අදහස් වෙන්නේ. ඔබ ඒක දන්නේ නැත්නම් මම වෙනම ලියලා පෙන්නන්නම්. මෙහෙම කියවෙන්නේ මේක කියවෙන්නේ a ට ආයත් අවයව ගණන. අවයව ගණන. ඒ විදිහට අනිත් ඒවාත් අර්ථකථනය කරන්න පුළුවන්. මෙතන ඉන්නේ එතකොට b ට අයිති අවයව ගාන. b ට අයිති අවයව ගාන. අඩු කිරීම n2 කියන්නේ මොකක්ද පුතාලා දන්නවා මෙතන ඔබ හැමෝම දන්න තැන ඡේදනය. ඒ ඡේදනයේ දීනේ. ඒ කියන්නේ නම් ඡේදන කුලකයට අයිති අවයව ගණන. මේ කාගේ අවයව ගාන දෙන්නේ මේලය කියන කුලකයේ අවයව ගණන. මේක තමයි අපිට එන වැදගත්ම සම්බන්ධය. A හා B උපකුලක දෙකක් වන විට සර්වත්‍ර කුලකයක A හා B උපකුලක දෙක පදනම් කරගෙන අපිට A හෝ B කුලකයේ අවයව ගණන A හෝ B කුලකයේ අවයව ගණන ගන්න පුළුවන්. A ගේ අවයව ගාන එකතු කිරීම B ගේ අවයව ගානෙන් ඡේදන කුලකයේ අවයව ගාන අඩු කරාම අන්න අපිට ලැබෙනවා. ඡේදන කුලකයේ අවයව ගාන අඩු කරාම අපිට ලැබෙනවා. මේක අපිට ගන්න පුළුවන් එක අවස්ථාවක් විදියට. පළවෙනි අවස්ථාව. මේක අපි ගන්නවා ඡේදනයක් ඇති අවස්ථාව. ඡේදනයක් ඇති විට. ඡේදනයක් ඇති විට. මෙතන ඡේදනයක් තියෙන්නේ. එකිනෙක හරහා යන පොදු අවයව තියෙනවනේ යන්නේ එහෙම. ඡේදනයක් නොවන විට අවස්ථාව අපි තව පොඩකින් සාකච්ඡා කරමු. මේ ගොඩනැගීම ඔබට පැහැදිලිද? මෙන්න මේ සම්බන්ධයෙන් මතක තියාගන්න. A හෝ B කුලකයේ අවයව ගාන සමාන වෙනවා දරුවනි. A හි අවයව ගානයි B හි අවයව ගානේ එකතුවෙන් ඡේදන කුලකයේ අවයව ගාන අඩු කරාම ලැබෙන අගය. පැහැදිලි? right. ඔතනට වෙනකන් සටහන් කරගන්න. ඔව් කියන්න. A මේලේ B කියන්නේ ඡේදන කුලකයේ තියෙන අවයව ගානත් එක්ක එන අවයව ගාන නේද සර්? ඔව් ඉතින්. A මේලය B කියන්නේ මේ මා අඳුරු කරලා තියෙන සම්පූර්ණ කුලකය. මේ සම්පූර්ණ කුලකය. ඒකස දැන් සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන්නේ A ට සහ B ට පමණක් අයිති ඒවා එකතු කරලා ඡේදන කුලකය අඩු කරලා නෑ අන්න වරද්දගත්ත තැන. A ට පමණක් කොහෙද මෙතන? A ට පමණක් නෙවෙයි. n එක එකතු කිරීම n2 කියන්නේ A ට පමණක් අයිති අවස්ථාවද? A ට පමණක් නම් n1 විතරයිනේ. n1නේ A ට පමණක් වෙන්නේ. මෙතන තියෙන්නේ A ට අයිති අවයව ගන්න. A ට අයිති අවයව ගණනයි B ට අයිති අවයව ගානේ එකතුවෙන් ඡේදන කුලකයේ අවයව ගාන අඩු වෙන්න ඕන. හරි සර්. පැහැදිලිද? දැන් ඔන්න A ට අයිති අවයව වෙන්නේ n1 එකතු කිරීම n2. හරිද? B ට අයිති අවයව ගාන ආයෙන්නේ n2 එකතු කිරීම n3. දැන් මෙහෙම ගත්තාම මේලේ කුලකයේ අවයව ගාන එන්නේ n1 එකතු කිරීම n2 එකතු කිරීම n3නේ. ඕකනේ. නමුත් දැන් මෙතන එතකොට වැඩිපුර n2ක් ඇවිල්ලානේ. ඒක තමයි අර ඡේදන කුලකයේ අවයව ගාන අපි අඩු කරන්නේ. මේ ඡේදන කුලකයේ අවයව ගාන අඩු කරනවා. පැහැදිලිද? මෙතන පමණක් නෙමෙයි. ඔව් පමණක් නෙමෙයි. සටහන් කරගන්න.
හරිස හරිනේ. ඇගුණෙස හරිද? හරිනේ. ඔව්. ඇහෙනවද මාව? හරිස හරි. මේක අපිට මං කිව්වේ තව අවස්ථාවක් ගන්න පුළුවන් කියලා. ඡේදනයක් නොවන අවස්ථාව. ඔව්. ඔන්න දරුවනි අපි ගත්තොත් එහෙම මෙහෙම මෙහෙම තියෙනවා A කුලකය, මේතන තියෙනවා B කුලකය. ඔය දෙවෙනි අවස්ථාව ඔව් දෙවෙනි අවස්ථාව. මේක අපි ගත්තොත් එහෙම ඉස්සල අවස්ථාවත් එක සසඳලා බලනකොට දුවේ පුතේ මේකේ දැන් ඡේදනයක් නැහැ නේ. දෙන්නටම පොදු අවයව මේකේ නැහැ. එතකොට අපි මෙයාගේ අවයව සැලකුවොත් මෙයාගේ අවයව ගාන n1 මෙයාගේ අවයව ගාන n2 කියලා ගත්තොත් එතකොට අපිට පැහැදිලිව පේනවා A මේලයේ B A මේලයේ B ගේ අවයව ගාන සමාන වෙනව නේද? n1 එකතු කිරීම n2 කියන එකටනේ සමාන වෙන්නේ. ඒ කියන්නේ A මේලයේ B ගේ අවයව ගණන සමානයි පුතා A ගේ අවයව ගාන A කුලකයේ අවයව ගානට B කුලකයේ අවයව ගාන එකතු කරාම එන අගය. මේකේ ඡේදනයක් නැතිනම් අඩු කරන්න දෙයක් නැහැ නේ. ඔන්න ඔහොම. එතකොට මේකේ උත්තරේ එන්නේ ওই විදිහට. ඒ කියන්නේ මේක අපි ගත්තොත් එimhe විශේෂ වෙන්නේ මෙයා දෙවෙනි අවස්ථාව කියලා ගමු. ඒ කියන්නේ ඡේදනයක් නොමැති විට A සහ B ඡේදනයක් නැත. ඡේදනය අභිශුන්‍ය වේ. අභිශුන්‍ය වෙනවා කියන්නේ දන්නවනේ. ඡේදනයක් නැහැ. අභිශුන්‍ය වේ. ඒ තව විදිහට කිව්වොත් ඔක අපි කියනවා සංකේත වලින් කිව්වොත් A ඡේදනය B A ඡේදනය B අභිශුන්‍යයි. එයා අභිශුන්‍ය වෙන අවස්ථාවක් ඕන්න. එතකොට පුතේ මේ අතර පොදු අවයව නැති වුණාම අපිට කිසි ගැටලුවක් නැහැ. මේ ලේ කියන්නේ A ගේ B ගේ අවයව වල එකතුව. ඒක සටහන් කරගන්න.
ඉවරයි. හරි. ඔන්න දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති. අපි දැන් මෙහාට බැඳුණු ගැටලුවක් සාකච්ඡා කරන්න හදන්නේ. ඔන්න ඔයගොල්ලෝ මං කියනකොටම ලියා ගන්න පුතේ. අපි කාලයත් ඉතිරි කරගෙන ඉක්මනට වැඩේට අත ගහමු. මෙන්න මෙහෙමයි. අපිට දීලා තියෙනවා වෙන් රූපයක්. ඒ වෙන් රූපය මේ විදියට ගන්නවද හොම්? ඇඳ ගන්න. මාත් එක්කම ඇඳ ගන්න. මාත් එක්කම කියන්නේ මේ මං අදින රූපෙත් එක්ක. පැන්සලෙන් වෙන් රූප සටහන් අඳින්නේ කවකටු පාවිච්චි කරන්නේ නැහැ නිදහස් අතින්. ඔබට මං ඊට පස්සේ අවස්ථාව දෙන්නම් මේ ගැටලු ටික ලියාගත්තට පස්සේ මෙතන තියෙනවා අපි ගත්තොත් එහෙම නෑ ක්‍රීඩාව ඔක ඉස්සෙල්ලා ඇඳ ගන්නකො. ප්‍රශ්න ටිකක් ලියාගෙන උත්තර ලියාගන්න. පොඩ්ඩක් ඉඳ තියාගෙන ලියාගන්න. ඒක හදද්දී මේ අර කලින් දුන්න සූත්‍රය මේව කරගෙන හදන්නේ නැත්නම් ගාව ගන්නම ඕනේ නෑ. ඔයාට තියෙන්නේ මේ අදාළ මේ දීලා තියෙන සිද්ධියට අදාළ ප්‍රදේශය හරියට අඳුරගත්තා නම් ඒ ප්‍රදේශයට අදාළ මේ අවයව ගණන් එකතු කරලා උත්තරේ දාන්න තියෙන්නේ. හරි? සූත්‍ර වලට යන්න ඕනේ නෑ.
අන්තිම එක ඉහත එකඳු ක්‍රීඩාවක්වත් නොයදෙන ගණන. ඉහත එකඳු ක්‍රීඩාවකවත් නොයදෙන ගණන. Same unwavering something. හරි සර්. ඕ හරිනේ. පොඩක් නේද නඩි
හරි සර්. හැමෝම ඉවරද? ඔව් සර්. ඔන්න එහෙනම් අපි සූදානම් වෙමු බලමු. ඔන්න බලන්න. ඔබ මට උදව් කරන්න බලන්න උත්තර වලට. දැන් මේකේ වෙලා තියෙන්නේ මේ උපකුලක දෙකක් සහිත වෙන්ඩූප සටහනේ ප්‍රදේශ හරියට අඳුර ගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. මම හිතනවා ඔබ පෙළ පොත උදව් කරගත්තේ නැහැ කියලා. මොකද මම මේ පොතේ තියෙන උදාහරණයක්ම තමයි ගත්තේ. ඉන්න ඔබ මේක තනියම තමන්ගේ දැනුමෙන් කරා කියලා විශ්වාසයෙන් තමයි මම මේ දැන් සාකච්ඡා කරන්නේ උත්තර. ඔබ මේකේ පොඩි තක්සේරුවක් විදිහටත් ඔයගලන්ට ගන්න පුළුවන්. පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ගණන කීයද? 15 15යි. පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ගණන කොහොමද එන්නේ? මොන ප්‍රමාණයක්ද එකතු වෙන්නේ? 8යි අර ඡේදන කුලකේ 7යි. අනිවාර්යයෙන්. එතන ඉන්නවා 7 දෙනෙක්. ඒ 7 දෙනත් පාපන්දු ක්‍රීඩා කරනවා නේද? ඒ 7 දෙනත් පාපන්දු ක්‍රීඩා කරනවා. ඒ හින්දා මෙතන පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම වෙන්නේ මෙන්න මේ කට්ටියනේ. මේ ටික තමයි පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නේ. එතන පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ගමන් ක්‍රිකට් ක්‍රීඩා කරන අයත් ඉන්නවා. එතකොට එහෙනම් මේකට උත්තරේ එන්නේ පුතා අපි පුතා කිව්වා වගේ 8 එකතු කිරීම 7 ඒ කියන්නේ 15යි. ඒක අපි කොතනද මේකේ පෙන්වන්නේ කියලා කිව්වොත් පුතේ වෙන්දුපු සටහනේ අපි ඒක පෙන්වන්නේ කොතනද? මෙහෙම 15 දැම්මොත් වැරදි නේද? එතකොට ඒක සර්වතුකුලකට පමණක් අයිති ප්‍රදේශය. ඒ 15 අපි ලියන්න ඕන පුතා මෙන්න මේ ඡේදනය වන පරිදි ඕන්න නේ ඔන්න ඔහොම. ඒකෙන් සෝ ඒ නගයන් වෙන රූප සටහනේ පෙන්වන්න තියෙනවා. ඔව් ඔව් අපි දැන් ගාන හදනකොට අපි මේ ওই විදිහට ඒක පෙන්වන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන ගණන අපෙන් අහන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ කීයද උත්තරේ කියන්න බලන්න. කතා කරන්න. 22යි සර්. කොහොමද 22? ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය 15යි ක්‍රිකට්ුයි පාපන්දුයි දෙකම ක්‍රීඩා කරන අය ඡේදන කුලකයේ 7 දෙනයි 22. 22 ගන්න හරි. ඒ 22ත් අපි පෙන්වන්නේ මේ විදිහටනේ. ඔන්න ඔහොම. ක්‍රිකට් ක්‍රීඩා දෙකේම යෙදෙන ගණන කීයද? 7යි. 7යි. ඒක පැහැදිලිව පේනවා. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය කීයද? 15යි. 8යිනේ. ක්‍රිකට් 15යි. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය මේ එහා පැත්ත 15යි. නේ ඊළඟට ඒවා උපදෙල් පෙන්නලා තියෙනවා. පාපන්දු පමණක් ක්‍රීඩා කරන අය 8යි. 8යි. පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන ගන්න. එතකොට පාපන්දු හෝ ක්‍රිකට් 8යි 7යි 15යි ඔය ඔක්කොගෙම එකතු වෙනවානේ. මේ ඔක්කොම. ඔව්. එතකොට කීයද? 8යි 7යි 15යි 30යි නේ. 30යි. පාපන්දු ක්‍රීඩාවේ නොයෙදෙන ගණන. ඒ කියන්නේ පාපන්දු කුලකේ අනුපූරකය. හැමෝටම විවෘතයි උත්තර දෙන්න. 20යි. 15යි 5යි නේ. කීයද? 20යි. මේ 15යි 5යි. පාපන්දු ක්‍රීඩා නොකරන අය. ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන අය 13යි. අන්න හරි. ඒ කියන්නේ 8යි 5යි. 13 එකපාර ලියන්න නැතුව ওই විදිහට ලියන්න. එක් ක්‍රීඩාවක් පමණක් කරන අය 23යි. 8යි 15යි. අපි දන්නේ මේ 5 දෙනා ගැන 5 දෙනා මොනවා කරනවද දන්නේ නැහැ. මේ ක්‍රීඩා දෙක තමයි උදාහරණ. මේගොල්ලෝ සමහරට මේ චක්ගුඩු අල්ලන ඇති, ටින් කඩන ඇති ඒවා දාලා නැහැ. මෙතන තියෙන උපකුලක දෙක ක්‍රිකට් සහ පාපන්දු. එතකොට මේ ක්‍රීඩාවක් පමණක් කරන කට්ටිය එන්නේ 23යි. එකතු ක්‍රීඩාවක්වත් නොකරන කට්ටිය මේ දෙකේ
5යි. 5යි. ඔන්න එහෙම. නේද? ඔන්න ඔහොම. දැන් මම මෙහෙම කියන්නම් ඔන්න බලන්න. ඔබට දෙනවා ගාන මෙහෙම. මොකද දෙන්නේ? 10 ශ්‍රේණියේ 10 A පන්තියේ 10 A පන්තියේ දැන් මෙතන ඔක්කොම සිසුන් ගාන කීයද දෙන්නේ 35යිනේ. 10 A පන්තියේ මුළු සිසුන් ගණන 35කි. ඔවුන්ගෙන් පාපන්දු ක්‍රීඩා කරන සිසුන් ගණන 15ක්ද ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුන් ගණන 22ක්ද වේ. ඊයත් ක්‍රීඩා දෙකෙන් එකක්වත් ක්‍රීඩා නොකරන සිසුන් ගණන 5 දෙනෙකි කියලා කියනවා. 5 දෙනෙකි කියලා මේ මොනවත් දීලා නැහැ. අර වගේ වචනෙන් විතරයි විස්තර දීලා තියෙන්නේ. මේ ප්‍රශ්න ටික ඔබෙන් අහන්න. ඔබ හිතන්න බලන්න. අර වගේ ගැටලුව දීලා මේ ටික ඔබෙන් අහනවා. ඔබට පුළුවන් වේද උත්තර දෙන්න? පුළුවන් ඉතින්. වෙන් රූප අඳින්න නැතුව මං අහන්නේ. ටයි එකක් දෙන්න ඕන. ඔව්. මං අවස්ථාවක් දෙන්න හිමීට. පුළුවන් වෙයි. ටිකක් වෙලා යයි. ටිකක් වෙලා ගිලා ගොඩක් වෙලා යයි. එහෙනම් මේකට පේනවද උදව් උනේ කවුද මෙවලම? ජෝන් වෙන් රූප සටහන අපිට වැදගත්. ඒ වෙන් රූප සටහන තුල අපි තොරතුරු ලකුණු කරලා තාම ලකුණු කරේ නෑ ඕගොල්ලෝ. ලකුණු කරන අවස්ථාවට ආවේ නෑ. දැන් අපි ගානක් දුන්නාම ලකුණු කරලා ඒ ලකුණු කරලා ප්‍රදේශ හඳුනාගෙන අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්. අන්න ඒකයි පුතා මෙතන තියෙන වටිනාකම කුලකවල තියෙන දැනුම අපිට ගැටලු පහසුවෙන් විසඳන්න උදව් වෙනවා. මේ උපකුලක දෙකක් තියෙන එකක්. ඕක කුලක තුනකට ගියොත් එහෙම ක්‍රිකට් වොලිබෝල් එල්ලේ කියලා දාලා විස්තර දුන්නොත් එහෙම නේ ගාන කීවල මේව දකින්නකොට ඔලුව කැක්කුම හැදේ. ඒකම අපිට තියාගන්න බලන්න. එහෙනම් අපි ගණිතයෙන් කරන්නේ අපේ ගැටලු පහසු කරගන්න ගැටලු විසඳන එක පහසු කරගන්න එක තමයි මෙතන වෙන්නේ. මෙන්න තව අවස්ථාවක්. හරි බලමු ඔබ මේකටත් සාර්ථක උත්තර දෙනවද කියලා. එකම ඉල්ලීමක් කරනවා මම මේ ගන්නේ මේවා ඔබේ අච්චු පොතෙන් පෙළ පොතෙන්. ඒක දැනට හරව ගන්න එපා බලන්නත් එපා. ඔබ දැන් මේ කිව්ව ගමන් බලන්න යන්නත් එපා. එහෙම කරනවා නම් ඕගොල්ලෝ මම හිතනවා එහෙම කරන්නේ විශ්වාසයත් එක්ක යන්නේ. මොකද ඔබ එහෙම කරොත් ඒකේ ප්‍රතිලාභය ඔබටම තමයි එන්නේ නේ. ඒක ඉතින් අමුතුයි කියන්න දෙයක් නැහැ. තනියම කරන්න මම මේ දෙන දේ ඇඳ ගන්න ඊට පස්සේ නිවැරදි උත්තර ලියන්න උත්සාහ කරන්න. මෙතන තියෙන්නේ පුතා වී වගා කරන කණ්ඩායම. වී වගා කරන ඒක x කියලා අරන් තියෙනවා. මෙතන තියෙන්නේ එළවලු වගා කරන. එළවලු වගා කරන. වගා කරන. එළවලු වගා කරන කණ්ඩායම y කියලා තියෙනවා. මෙතන ඒකට අවයව දීලා තියෙනවා පුතා. මෙතන 13යි. මෙතන 7යි. මෙතන 25යි. ඔන්න ඔහොම. මෙන්න ප්‍රශ්න ටික. පළවෙනි එක. එළවලු වගා කරන්නන් ගණන කීයද? එළවලු වගා කරන ගණන. මෙතන එළවලු වගා කරන ගණන කීයද? දෙවෙනි එක අහනවා වී වගා කරන ගණන. තුන්වෙනි එක අහනවා වී පමණක් වගා කරන ගණන. වී පමණක් වගා කරන ගණන. හතරවෙනි එක අහනවා එළවලු පමණක් වගා කරන ගණන.
පස්වෙනි එක අහනවා V හා එළවලු වගා කරන ගණන. V හා එළවලු වගා කරන ගණන. හයවෙනි එක අහනවා V හෝ එළවලු වගා කරන ගණන. V හෝ එළවලු වගා කරන ගණන. හත්වෙනි එක අහනවා ඉහත වගාවන් දෙකෙහිම ඉහත වගාවන් දෙකෙහිම නොයෙදෙන ගණන. අටවෙනි එක අහනවා විමසීමට ලක් කරන ලද මුළු ගොවීන් ගණන. විමසීමට ලක් කරන ලද මුළු ගොවීන් ගණන. ඔන්න ඔකට පුතාල උත්තර දෙන්න බලන්න කල්පනාවේ. හරි සර්. පොඩ්ඩක් ඉන්න. ඉවර නම් කියන්න පුතා. විනාඩියක් දෙන්න සුදුනම්.
හරි සර්. හරි එහෙනම් නේද? අය බලමු. එළවලු වගා කරන ගොවීන් ගණන කීයද? 25යි. 25යි. වී වගා කරන ගොවීන් ගණන 18යි. 25ට 7ක් එකතු වෙනවා. වී වගා කරන ගොවීන් ගණන කියන්නේ මේ ඔක්කොම 25ත් අයිති. එතකොට 32යි. වී වගා කරන කට්ටියට මේ 25ත් අයිතිනේ පුතා. වී පමණක් වවන ගොවීන් ගණන 7යි. 7යි. එළවලු පමණක් වවන ගොවීන් ගණන බිඳුවයි. එළවලු පමණක් වවන ගොවීන් ගණනක් ඉන්නවද? නෑ. බිඳුවයි. කරන හැමෝම එළවලුත් වවනු. අනිවාර්යයෙන්. වී හා එළවලු වගා කරන ගොවීන් ගණන. වී හා එළවලු. 25යි. වී හා එළවලු වගා කරන ගණන 25යි. වී හෝ එළවලු 25යි 7යි. නේද? වී හෝ 32යි. ඊට වගාවන් දෙකේම නොයදෙන කට්ටිය 13. 13යි. විටින් මොකද්ද මේ මා ලිව්වේ? විමසීමට ලක් කරන ලද මුළු ගොවීන් ගණන. විමසීමට ලක් කරන ලද මුළු ගොවීන් ගණන මේ සර්වත්‍ර කුලකය. ඒ කියන්නේ 32යි 13යි. නේද? 32යි 13යි 3යි 3යි 6යි. sorry 5යි 45යි. 45යි. දැන් මෙතන වී වගා කරන ගොවීන් ගාන සඳහන් වෙන්නේ 32 ඉන්නේ මෙන්න මෙතනට. 25යි ඉතින් අමුතෙන් දාන්න දෙයක් නැහැ. මෙතන 25 මෙතන එන්නේ අර 45. ඔන්න ඔතනට 45යි. එළවලු පමණක් වවන ගොවීන් ගණනක් නැහැ. මෙතන මේ 25ම මේකටම අයිති. නේ? ඔන්න ඔහොම. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. හරි එහෙමනම් අපි දැන් ගැටළු වලට පියමන් කරන්න හදන්නේ. ඔන්න පුතා අපි දැන් කුලක සම්බන්ධ ගැටළු විසඳීමට තමයි එන්න හදන්නේ. අපිට අභ්‍යාසයේ ගැටළු අපි බලමු කොහොමද කරන්න කියලා. මෙන්න මේ අවස්ථාව ගත්තොත් එහෙම 18 3 අභ්‍යාසයේ 18 3 අභ්‍යාසයේ ඔබට පේනවා මේක පළවෙනි ගාන මම පොඩ්ඩක් ඔබත් එක්ක සාකච්ඡා කරොත් A ගේ අවයව 35යි B ගේ අවයව 24යි ඡේදනයේ කුලකයේ අවයව 11යි මේලය අහනවා ඔයගොල්ලන්ගේ මේලය අහනවා නේ පුතාලගෙන් අහනවා මේලය එතකොට අපි ගත්තොත් එහෙම පුතා මෙන්න මෙහෙම A මේලය B කුලකයේ අවයව ගාන සමානයි A ගේ අවයව ගණන එකතු කිරීම B ගේ අවයව ගණන අඩු කිරීම ඡේදන කුලකයේ අවයව ගණන. ඔන්න ඔහොම. එතකොට ඔහොම ලියලා අපි A ගේ අවයව ගාන මෙතනට සටහන් කරනවා. A ගේ අවයව ගාන 35යි B ගේ අවයව ගාන 24යි ඡේදන කුලකයේ අවයව ගණන 11යි. එතකොට පුතා මෙතන 5යි 4යි 9යි 3යි 2යි 5යි 59න් 11ක් අඩු වෙනවා. එතකොට 9න් එකක් 8යි 5න් එකක් 4යි උත්තරේ 48යි. දැක්කද? අන්න ඒ විදිහට තමයි ඔබ මේ ගැටලු ටික හදන්න ඕනේ. පැහැදිලිද? සූත්‍රය අර සම්බන්ධයේ භාවිතා කරලා තමයි ගන්න වෙන්නේ. දැන් මම මේකින් එක ඔබත් එක්ක කතා කරන්න මේ ගන්න බෑ. එතකොට ඔබට හිතන්න තියෙන අවස්ථාව මං හිතනවනේ නේ. ඔබට හිතන්න තියෙන අවස්ථාව මං හිතනවා. ඒක හරියන්නේ නැහැ.
පුතාලට දෙන අවස්ථාව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම යොදා ගන්න. හරි. ඊළඟට අපි බලමු එතනින් එහාට එන අවස්ථාවක් අභ්‍යාසය තුල මෙන්න මේ වගේ ඒවා. මෙන්න මේ වාක්‍ය සහිත ගැටලු කීපයක් අපි කරන විදිය බලමු. නේ? මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් මේ ගැටලුව පොඩ්ඩක් බලන්න. 8 වෙනි ගාන. අදහසක් විතරයි දෙන්නේ. ඔයගොල්ලෝ තනියම කරන්න ඕන. පන්තියක සිසුන් 40 දෙනෙක්ගෙන් 21 දෙනෙකු ගුවන් විදුලියට සවන් දීමට ප්‍රිය නොකරන අතර පන්තියක සිසුන් 40 දෙනෙකුගෙන් 21 දෙනෙකු ගුවන් විදුලියට සවන් දීමට ප්‍රිය නොකරන අතර 10 දෙනෙක් රූපවාහිනිය නැරඹීමට ප්‍රිය නොකරති. ඔන්න දැන් දුල්නෙට්ට මම අභියෝගේ බාර දෙනවා. දුල්නේ මත් කරන්නේ නැතුව එතකොට ඔයා මොකද කියන්නේ බාර ගන්නවද? 8 දෙනෙක් වර්ග දෙකෙන් එකක්වත් ප්‍රිය නොකරති. ඊයද වර්ග දෙකම ප්‍රිය කරන ගණනයි රූපවාහිනිය නැරඹීමට පමණක් ප්‍රිය කරන ගණනයි ඔබෙන් අහනවා. වෙන් රූප අඳින්නේ නැහැ. මොකද කියන්නේ? හරි. එහෙනම් දුල්නෙත් වෙන් රූපේ අඳින්න නැතුව හදන්න. අනිත් අය වෙන් රූපේ ඇඳලා හදන්න බලන්න. මේ ගාන ලියා ගන්නකො මට එතකොට මෙතනින් මේ 8 වෙනි ගාන අපි හදමු. 8 වෙනි ගණන. ගාන ලියා ගන්න පුතාලා මම ඊට පස්සේ ඔබ හදන්න උත්සාහ කරන්න. අපි බලමු ඊට පස්සේ කොහොමද මේ සාකච්ඡා කරලා බලමු. ගාන හොඳට කියවලා තේරුම් අරගෙන වෙන් රූපේ ඇඳලා දුල්නෙත් වෙන් රූප අඳින්නේ නැහැ. වෙන් රූපේ අඳින්න නැතුව හදන්න බලන්න. ඔව් උත්සාහ කරන්න බලන්න. වර්ග දෙකම ප්‍රිය කරන ගාන එක්කෙනයි. වෙන් රූපේ ඇඳ නේද? නෑ සර්. ඉතින් හැදේ. ඔව්. එක්කෙනයි රූපවාහිනිය නැරඹීම පමණක් රූපවාහිනිය නැරඹීම පමණක් ප්‍රිය කරන ගණන බිංදුව. බලමු. හරි. දැන් හදන්නකො බලන්න එහෙනම් සුපුරුදු විදියට. හදන්න බලන්න.
සර් උත්තරේ පොඩි සංශෝධනයක් කරන්න වෙනවා. දැන් බෑ. ඔයාත් ආණ්ඩුව වගේ. දැන් බෑ. දැන් අපි යමු එහෙනම් නේද හදන්න. තව වෙලා ඕනද? හරි නේද? හරි 1.0යි කියලානේ කිව්වේ. ඔව් සර්. දැන් එන්නේ කීයද කියන්නකෝ එහෙනම්. වර්ග දෙකම ප්‍රිය කරන ගාන 9යි. රූපවාහිනී නැරඹීම පමණක් ප්‍රිය කරන ගානස ඒක බිඳුවම තමයි. ඒ බිඳුවමයි. ඈ? කො අනිත් අයගෙනුත් කම් බලන්න අදහස්? කො අපේ අනිත් ආලුව ටික? හන්දියු කොහොමද උත්තර? තාම පොඩ එක හදන තාම හදනවද? විසුල සර් තාම හදනකොට ඉන්නේ. ඇති නේද පුතේ වේලාව දැන්. දැන් මම හදන්නද මොකද කරන්නේ? තාම හදනවද ඔයගොල්ලෝ? කතාවකුත් නැහැ. සර් හ්ම්. හදලා ඉවරයි. හරි ඉවරයි. ඊයත වර්ග දෙකම ප්‍රිය කරන කට්ටිය 17ක් ඒ නැවත සංශෝධනය කරනවා. 17යි දැන් ආයි සංශෝධනය 17යි. එතකොට
නැරඹීම රූපවාහිනී නැරඹීම පමණක් ප්‍රිය කරන කට්ටිය. දුව සර් 13යි. ඒක 13යි. ඔව් සර්. බලමු. කෝ අපේ අනිත් යාළුවෝ ටික කෝ කතා කරන්න උත්තර දෙන්න. චන්දිව් කොහමද සර් ඔය දෙක තමයි. මේ දෙක? ඔව්. විසුලට කොහමද? ආවද? හිරුකි, ඉන්දීවරි, ජනදී, ජයිමි, නිසලි, කෝ සවින්දි, කමාල් වර්ග දෙකම ප්‍රිය කරන ගාන 17යි රූපවාහිනී නැරඹීම පමණක් 13යි. 13යි. ඒ උත්තරේට එතකොට හැමෝගෙම වගේ ප්‍රතිචාර කතා කරපු අයගේ. දැන් දුල්නෙත්ගේ පැත්තට මං හැරෙනවා. මොකද කියන්නේ දුල්නෙත් දැන් වෙන් රූප නැතුව පුළුවන්ද මේ වගේ ගණන් ලේසියිද? කුලක භාවිතයෙන් තොරව. ඔය මේ සරලම අවස්ථාවක්. ඒක තමයි ඉතින් අපිට මේක කුලක දැනුම භාවිතයෙන් පහසුයි පුතේ. ඒ හින්දා තමයි අපි මේ දේවල් දැනුමට එකතු කරගන්නේ. දැන් මට ඔබ උදව් කරන්න. කියන්න බලන්න මම මෙතන ගන්න උපකුලක දෙක මොකක්ද කියලා. සර්වත්‍ර කුලකයේ උපකුලක දෙකයි. කොහොමද චන්දිව් ගත්තේ මේකේ උපකුලක දෙක? පළවෙනි පියවර ඒක. මොනවද ගත්තේ? සර් නම් කරන එකද? ඔව් මට දැන් මම මෙහෙම නම් කරන සර්වත්‍ර කුලකයේ මොකක්ද අපි ගත්තේ? පන්තියේ සිටින ළමයි ගාන නේ. ඒක තමයි ඒ. එතකොට සර්වත්‍ර කුලකයේ කීයද 40 එන්නේ මෙතනට අපි දැම්ම 40. හරිද? ඊට පස්සේ 40 දෙනාගෙන් 21 දෙනෙක් ගුවන් විදුලියේ දැන් මට උපකුලක දෙක කියන්න මෙතනට එන. ගුවන් විදුලියට සවන් දීම ප්‍රිය කරන සිසුන් රූපවාහිනී නැරඹීම ප්‍රිය කරනවා. ඔව් එතකොට අපි ගන්නවා කරන්නේ ගුවන් විදුලියට සවන් ගුවන් විදුලියට ප්‍රිය කරන සිසුන්ද ගත්තේ ඔයා? ප්‍රිය නොකරන්නේ. අචන්දිව් ඔව් සර්. ගුවන් විදුලියට ප්‍රිය කරන ඊළඟට මෙතට ගත්තේ රූපවාහිනී නැරඹීම ප්‍රිය කරන සිසුන්. රූපවාහිනියට ප්‍රිය කරන. හරි. දැන් ඔන්න 21 දෙනෙක් ඉන්නවා පුතා ගුවන් විදුලියට සවන් දීම ප්‍රිය නොකරන. ඒ 21 දෙනා කොහෙද ඉන්නේ? ඒක ඉන්නේ ගුවන් විදුලියට අයත් මෙතන නැති කොටස. ඉන්නවා මෙතන ඉන්නවා. ඔව් නේද? ඔව් ඊළඟට ඉන්නවා මේ දෙන්න. දැන් අපි ගත්තොත් එimhe මේ නිල් පාටින් දාපු දෙන්න එකතුව 20 කීයද? 1යි. ඊළඟට ඉන්නවා 10 දෙනෙක් මොකටද? රූපවාහිනියට ප්‍රිය නොකරන. 10 දෙනෙක් රූපවාහිනියට ප්‍රිය කරන්න. ඒ 10 දෙනා ඉන්න ඕනේ. එතකොට මෙතනයි මේ ටිකයි. මේ දෙන්න. නේද? ඔව් සර්. ඒ කියන්නේ මම ගත්තොත් එහෙම මෙයයි මේ ටිකේ එකතුව තමයි 10 දෙනා. නේ? හරි. ඔව් සර්. ඊළඟට කියනවා 8 දෙනෙකු ඉහත වර්ග දෙකෙන් එකක්වත් ප්‍රිය කරන්නේ නැහැ. 8 දෙනෙකු ඉහත වර්ග දෙකෙන් එකක්වත් ප්‍රිය නොකරයි. ඒ 8 කොතනද ඉන්න ඕනේ ඔයාගේ වෙන්ඩුවක සටහනේ? ගුවන් විදුලියයි අර මෙන්න මෙතන නේද? ඔව් සර්. මේ 8 දෙනා මේ දෙකේ එකක්වත් ප්‍රිය කරන්නේ නැහැ. එතකොට මේ 8 දෙනා මෙතන නම් මෙතන 8 ආවහම මේ කට්ටිය කීයද? 13යි සර්. මේ කට්ටිය එතකොට 13යි. ඒ 13 දෙනා කවුද? රූපවාහිනිය පමණක් නැරඹීම ප්‍රිය. ඒ තමයි
රූපවාහිනිය පමණක් බලන කට්ටිය මෙතනට ආවහම එතකොට මේ ටික කීයද? 2යි. 2යි. එතකොට මේ දෙක කවුද? ගුවන් ගුවන් විදුලිය පමණක්. විදුලිය පමණක් කැමති කට්ටිය. එතකොට මේ දෙකටම කැමති කට්ටිය කොහොමද ගන්නේ? 40ට අයිති ප්‍රදේශ ඉන්නේ 1 2 3 4 ප්‍රදේශ 4යි. එහෙමනම් අපි මොකද කරන්නේ? 40න් අඩු කරනවා 2 එකතු කිරීම 13 එකතු කිරීම 8. එතකොට 40න් අඩු වෙනවා 8යි 2යි 10යි 23. ඒ කියන්නේ කීයද? 7යි. 7 නේද ආවේ? 17. 17යි. 17යි sorry 17යි. දැන් එහෙනම් ඉතින් අහලා තියෙන ප්‍රශ්න දෙකට උත්තර එනවනේ. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ අහන්නේ? පළවෙනි එකට තමයි මේ. ඉහත වර්ග දෙකම ප්‍රිය කරන ගණන කීයද? ඉහත වර්ග දෙකම ප්‍රිය කරන කට්ටිය 17යි. රූපවාහිනිය නැරඹීමට පමණක් ප්‍රිය කරන කට්ටිය කීයද? 13යි. ඔන්න ඔහොම ගන්න පුළුවන්. ඒ ප්‍රිය කරන අවස්ථා දෙක අරගෙන තව විදියට වෙනස් විදියට හදපු අය ඉන්නවනම් කියන්න. සර් ඔව්. ප්‍රිය නොකරන අවස්ථාව. එහෙමද ගත්තේ? ඔව් සර්. හරි. ඉතලා ඕගොල්ලෝ මේක සටහන් කරගන්න. මේක සටහන් කරගන්න මේ අවස්ථාවත් ගන්න. මේක සටහන් කරගන්න. හරිද පුතා?
හරිද පුතේ? එතකොට උතන්දි ගුවන් විදුලිය පමණක් ප්‍රිය කරන කිව්වම රූපවාහිනිය ප්‍රිය නොකරන කියන එකත් ඇඟ වෙනව නේද හිතන්නේ? ගුවන් විදුලිය පමණක් ප්‍රිය කරන කිව්වම ඔව් එකෙන් රූපවාහිනිය ප්‍රිය නොකරන කියන එකත් ඇඟ වෙනව නේද? ගුවන් විදුලිය පමණක් ප්‍රිය කරන කිව්වහම මේ කට්ටිය විතරයිනේ. එතකොට ඒකෙන් ඇඟ වෙන්නේ ගුවන් විදුලිය ප්‍රිය නොකරන කට්ටියක් නේ ඒගොල්ලෝ. ගුවන් විදුලිය ප්‍රිය නොකරන කට්ටියට මේ දෙගොල්ලොමයි තියෙන්නේ. ඒකනේ 21 වෙන්නේ. ගුවන් විදුලිය ප්‍රිය නොකරනවා කියන්නේ ගුවන් විදුලිය ප්‍රිය කරන කුලකේ අනුපූරකයනේ. තේරෙනවද? ගුවන් විදුලියට ප්‍රිය කරන්නේ නැති මේ 40 දෙනා අතර ඉන්නේ කවුද? රූපවාහිනිය ප්‍රිය කරන අයයි ඔය දෙකම ප්‍රිය නොකරන අයයි. ඒගොල්ලෝ ගුවන් විදුලිය ප්‍රිය කරන්නේ නැහැ. හරිද? හරි. හරි. අපි දැන් ඊළඟ අවස්ථාවට යමු බලන්න. දැන් දුව කතා කරන්න බලන්න කවුද ජනදිද කතා කරේ මාත් එක්ක? ඔව් සර්. ඔව්. එතකොට දුව මෙතන අපි ගන්නවා අපි ගත්තොත් මේකේ ප්‍රිය නොකරන එකනේ වාගන්නේ ප්‍රිය නොකරන. මේකෙත් ප්‍රිය නොකරන. නොකරන මෙතනත් නොකරන. දැන් ඔන්න කියනවා 21ක් ගුවන් විදුලිය සවන් දීම ප්‍රිය නොකරන අතර. කොතනද දෙන්නේ 21? 21 සර් අර ගුවන් විදුලිය සවන් මෙතනනේ දීම. ඔන්න ඔහමනේ. හරි. ඔව්. 8 දෙනෙක් 10 දෙනෙක් ඉන්නවා රූපවාහිනිය ප්‍රිය නොකරන. එයා මෙතනට. ඔව් සර්. හරි. 8 දෙනෙක් ඉන්නවා ඊට වර්ග දෙකෙන් එකක්වත් ප්‍රිය කරන්නේ නැහැ. ඒක කුලක ඡේදනයේට දැම්මා. 8 දෙනෙක් ඉන්නවා මේ දෙකෙන් එකක්වත් ප්‍රිය කරන්නේ නැහැ. හරි. දැන් මට දුව කියන්න මම මෙන්න මේ පෙන්නන තැන් මම මේනවා විස්තර කරන්න. ඒ කියන්නේ එහෙනම් ඒ ප්‍රදේශයේ ඉන්නේ කවුරුන්ද? ගුවන් විදුලිය පමණක් ප්‍රිය නොකරන අය. B ඉන්නේ, රූපවාහිනිය පමණක් ප්‍රිය නොකරන අය. C ඉන්නේ, ගුවන් විදුලිය සහ රූපවාහිනිය කියන දෙකම ප්‍රිය කරන අය. අන්න හරි. අන්න හරි. එතකොට අපිට මේ ABC කියන තැන් තුනේ අවයව ගණන හොයාගන්න පුළුවන් නේද? කොහොමද කරන්නේ? 21කින් 8ක් අඩු කරා නේ? එතකොට මෙතන කීයද? 13යි. 13යි. 10න් 8ක් අඩු කරාම 2යි. එතකොට මෙතන කීයද එන්නේ? 17යි. 17යි. 8යි 2යි 10යි 20යි 8යි 2යි 10යි 20යි 23යි 40යි. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඊට දෙක. දෙවෙනි ප්‍රශ්නේ ඊට වර්ග දෙකම ප්‍රිය කරන ගණන. එතකොට සර් සර්වත්‍ර කුලකයට අයත් සියලු අවයව වලින් අඩු කළා මේලය. ඒ කියන්නේ 13 එකතු කිරීම 2 එකතු කිරීම 8. එතකොට 40 අඩු කිරීම 23 සමානයි 17. ඔව් ඒක අපිට එච්චර දැන් එහෙම පෙන්වන්න ඕනේ නැහැ. වෙන්රූපයේ තියෙන ප්‍රදේශය. අපෙන් අහන්නේ ඊට වර්ග දෙකම ප්‍රිය කරන. නේද? අරම ලියන්න ඕනේ නැහැ. කෙලිම 17 කියලා දැම්මත් හරි. ඔබ 17 හොයාගන්න මේ වැඩේ කරනවනේ. තේරුණාද? ලියුවොත් හොඳයි වැරද්දක් නැහැ. නමුත් ඔබට මෙතන ලකුණු දෙක හම්බ වෙනවා. ලකුණු දෙක හම්බ වෙනවා. අපිට අරකෙත් ආවේ එහෙමනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා මොකද්ද? රූපවාහිනිය නැරඹීමට පමණක් ප්‍රිය කරන. 13යි. රූපවාහිනිය නැරඹීමට පමණක් ප්‍රිය කරන. මේ රූපවාහිනිය නැරඹීමට ප්‍රිය නොකරන. රූපවාහිනිය නැරඹීමට පමණක් ප්‍රිය කරන කියන්නේ ගුවන් විදුලිය නැරඹීමට පමණක් ප්‍රිය නොකරන. ඒක නිසා එතනට 13යි. ගුවන් විදුලියට පමණක් ප්‍රිය නොකරන. මේ 13 එතකොට රූපවාහිනිය බලන්න කැමතියි. මෙතන 17 දෙකටම කැමතියිනේ. මේ 17 දෙකටම කැමතියි. ඒතර මේ 13
රූපවාහිනිය බලන්න පමණක් කැමති. ඒ අනුව 13යි. ඔහොම ගන්නත් පුළුවන්. ඉස්සලා උත්තරමනේ ආවිනේ. ඔව් සර්. අන්න හරි. ඉතින් මම හිතන්නේ ඔබට ආසාවක් එයි මෙතන තියෙන තර්කය, තර්ක ශාස්ත්‍රය, තර්කානුකූලව ගණිතේ ඉතින් කොහේ ගියත් තර්කය තමයි තර්කණය තියෙන්නේ. ඉතින් ගැටලුව හරියට නිරවුල තේරුම් ගැනීම. මේකේ භාෂාමය හරබේකුත් තියෙනවා. සමහර ඒවායේ ලොකු විස්තරයක් දෙනවා. ලොකු විස්තරයක් දීලා ඒතකොට අපි දැනගන්න ඕනේ ඒවා ක්‍රමානුකූලව වෙන් රූප සටහනකට ගොනු කරගන්න. ඒතර වෙන් රූප සටහන තුල මේ ප්‍රදේශ හරියට අඳුරගෙන ඒත් වැදගත්ම වෙන්නේ මේ උපකුලක දෙක හරියට හඳුනා ගැනීම. උපකුලක දෙක සහ සර්වත්‍ර කුලකේ හඳුනා ගැනීම. ඒ හඳුනාගෙන ඊට පස්සේ අවයව ගණන් හරියට ස්ථාපනය කරාට පස්සේ අපිට පුළුවන් පුතා මේ කතාව මේකේ ගැටලුව ඕනේකට උත්තර දෙන්න. ඉතින් මම හිතනවා මෙතන සම්බන්ධ වුණු දරුවන් මේහා සම්බන්ධව ගැටලු තියෙනවා නම් අහන්න පුතේ සද්ද නැතුව නම් ඉන්න එපා කතා කරන්න මම හරි ආසයි. ඔබ කතා කරලා ප්‍රශ්න කරලා මේක මේ පන්ති කාමරේ සජීවීකරණය කරනවට නේද? දැන් ඔය ඉන්දිවරි එහෙම නිතරම කතා කරනවා. හරි සතුටුයි. නේ? ඒගොල්ලෝ එහෙම නේ? ඒ හින්දා මේ මෙතන ප්‍රශ්න කරන්න ලැජ්ජ බය නම් එපා. ඉගෙන ගන්නකොට අනිත් එක මෙතන ඔබ දන්න කියන කණ්ඩායමක් ඉන්නේ. ඒ හින්දා මේකේ කාට හරි මොන හරි වචනයක් වැරදුනා කියලා ගණිතේ උත්තරයක් වැරදුනා කියලා තමන් හිතන්න එපා. අයියෝ මම හරියට මේ මෙතන මේ අපහසුතාවයට ලක් වුණා කියලා ඔබ එහෙම වෙන්න එපා. අපි වරදිනවා අපිට වරදිනවා අපි පුච්චඥයෝ. අපි කාටවත් කියන්න බෑ වැරදි වෙන්නේ නැහැ කියලා. අපි ඒ වගේ මේ වැරදි හඳුනගෙන ඒවා නිවැරදි කරගෙන වැරදි වෙන ප්‍රමාණය අවම කරගෙන යන්න ඕන ගමනක් තමයි මේ තියෙන්නේ. අන්න ඒකයි. ඒ හින්දා ඔබ කතා කිරීම ඔබට වාසිදායී වෙනවා. කතා කිරීම කියන්නේ ප්‍රශ්න කරන එක. එතනදී අර මම දුල්ලෙත්ව හරි අගය කරනවා. මොකද එයා මේක මේ පන්ති කාමරේ සජීවීකරණය කරනවා. කතා කරනවා, තර්ක කරනවා ඒක හොඳයි. අනිත් අය අපි දැන් උතන මෙහෙමත් තියෙන ප්‍රායෝගික ඔක්කොටම කතා කරන්න බැරි කමකුත් තියෙනවා ඇත්ත. මේක කතා කරන්න කිව්වොත් මේක අවුල් වෙනවා. නමුත් විටින් විට හරි පොඩි කටහඬ මතු කරලා අදහසක් ඉදිරිපත් කරනවා නම් හොඳයි. තේරුණාද? ඒ වගේම මේ ඉගෙනුම් රටාවේ යම් වෙනස්කමක් කරන්න ඕන නම් මම දැන් ඔයගලන්ට අලුත් ඇගීම් ක්‍රමයක් ලැබුවා. අද නම් 11 එකක් දැම්මේ කොහොමද ඒක? ඔයගොල්ලෝ කරාද යම් මට්ටමකට? ඔව් සර් ඒක හතරම කොහොමද